නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිදිනංව පවත්තාරං යං පස්සේ වජ්‍ය දස්සනං නිග්ගය වාදින් මේදාවි තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස් සෙය්‍යෝ හෝති න පාපියෝති. මට මතක් වෙන සූත්‍රයක් තිබෙනවා ගාරව කියලා. ගාරව සූත්‍රයේ පෙන්වන්නේ ගුරුවරයෙක් තෝරා ගැනීම කියන එක. බුද්ධත්වයට පත් වෙලා තමන්ට ගුරුවරයෙක් වෙන නැහැ. නමුත් ගුරුවරයෙක් ඇසුරේ නැති ජීවිතේ අර්ථයක් නැහැ කියලා ගුරු ඇසුරක් ඕනේ කියලා කල්පනා කරලා තමයි හොයා බැලුවයි කියලා කියන්නේ. පෙර බුදුවරු කවුද ගුරුවරයා වශයෙන් තියාගත්තේ කියලා. තමන්ට ඉහළින් ගුරුවරයෙක් නැති බැවින් අන්තිමට ධර්මයේ ගුරුතරණතුරු තබා ගත්තයි කියන එක තමයි මේ ගාරව සූත්‍රයෙන් පෙන්වන්නේ. නමුත් මේ ධර්මයේ ගුරුතරණතුරු තබා ගත්තයි කියන එකේ වචනෙන් ධර්මය කියන්නේ කුමක්ද පිළිබඳ අවබෝධයක් සමාජයට නැහැ. වචන විතරයි පාඩම් තියෙන්නේ. සාමාන්‍ය මේ සමාජයේ ගුරුහරුකම් කියලා එකක් තිබෙනවා. එතකොට වැරදි පැත්තට යන්නත් මේ සමාජයේ ගුරුහරුකම් දෙනවා. දුම්පානය කරලා නැත්නම් දුම්පානය කරන හැටි ගෙදරට අහුණු වෙන්න. මත්පැන් පානය කරලා නැත්නම් මත්පැන් පානය කරලා අම්මට තාත්තට දෙන්න ගෙදර එන හැටි පවා ගුරුහරුකම් දෙන අය ඉන්නවා. ඒ වගේ වැරදි පැත්තට යන්න ගුරුවරු හොයාගන්න හරි ලේසියි. ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් ගත් කළ තමන්ට වඩා ඉදිරියට ගියා වූ ගුරුවරු ඒ සඳහා උපදෙස් දෙනවා. ඒ ගුරුවරුත් හොයාගන්න ලේසියි. යම් පැත්තක් පිළිබඳ පරිචයක් පළපුරුද්දක් ඇති කෙනෙකුට ඒ මාර්ගෝපදේශකත්වයේ ගන්න පුළුවන්. හොයාගන්න අමාරුම ගුරුවරු జాතියක් ඉන්නවා. අධ්‍යාත්මික ගමන් මඟ පැහැදිලි කරලා දෙන ගුරුවරු. ඒ සඳහා ගුරු උපදෙස් දෙන්නේ කවුද? මඟ ගන්නෙ කොහොමද කියන එක පිළිබඳව. මම දැත් එක බුදුන් වහන්සේගෙන් ආරම්භ වුණා. සරියුත් මොගලන් පරම්පරානුයාත ආර්ය පරපුරමේ මඟ මාර්ගෝපදේශකත්වයේ දීම කළා. නමුත් ඒක යම් ආකාරයක කැඩීමේදීව සතරදහන් වී යටපත් වී එවඳු අයගේ දුර්ලභතාවයක් පවතිනවා. එතකොට ගුරු කොට ගන්න වෙන්නේ හරියට අර කුරුල්ලෙක් අහසේ ගියාම අහසේ ගිල්ලා ගියා නමුත් පියසටහන් හොයන්න බෑ වගේ එකක් තමයි. නමුත් අපට එහෙම කියලා අතහරින්න පුළුවන් කමක් නැහැ. රටක් මෙහෙවන්න ගන්න ගත්තහමත් නැවක් මෙහෙවන්න ගත්තහමත් ඒකට ලීඩර් කියලා කියන වචනයක් කතා කරනවානේ. මාර්ගෝපදේශකත්වය දෙන. හරි මගක ගෙනියන්න ඕන නැත්නම් නැව අයිස් කුට්ටියක නැත්නම් කන්දක හැප්පිලා මුදුපත් වෙවි. රට සූරා කෑමටපත් වෙලා ජනතාව දුකටපත් වෙයි. සූරා කාපු අය සමහර විට ලෝකේ රටවල් වල කොටිපතිය වෙලා වෙනත් රටවල් වල ජීවත් වෙනවා. නමුත් රට හිඟවනටපත් වෙනවා. මේ හැම එකක් තුළ මෙහෙමනම් මාර්ගෝපදේශකත්වය කියන එක පිළිබඳව නිවැරදි මාර්ගෝපදේශකත්වයක් අවශ්‍ය වෙනවා. අනේ වගේ අපට මිනිසුන් වශයෙන් නිපදී ජීවනෝපාය සරිකර ගැනීමේදී ඊට අමතරව බෞද්ධින් වශයෙන් ගත යුතු මාර්ගෝපදේශය පිළිබඳව ටිකක් විමසිලිමත් වෙන්න වෙනවා. මේ මාර්ගෝපදේශ හොඳ මාර්ගෝපදේශකවරයෙක් පිළිබඳ කතාවක් තමයි මේ මම ගත්ත ගාථාවේ තිබෙන්නේ. කවදාත් ඒ කතාව විස්තර කරන්න මම කාලය ගන්න නැති බව ඔබ දන්නවා. මං හිතන්නේ ඒක ධම්මපදේ පඬිත වගේක තියෙන කරුණක්. භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරමින් ඉතුරු වෙන ආහාර අනුභව කරමින් ගත කළ බමුණෙකුට පැවිදීමට ආසා වෙලා පැවිදි කරන්න කෙනෙක් හිටියේ නැති නිසා
වැහැරී යන බව දැකලා ඊට පස්සේ මේ පිළිබඳ හොයා බැලුවාම මෙයාට උදව් කළ කෙනෙක් නැද්ද අහපුවාම බත්සරලුවකින් උදව් කළා තියෙනවා කියලා සරියුත් හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා උන්වහන්සේට මේක බාර දීලා පැවිදි කරලා ඊට පස්සේ මුහුණ දුන්නා වූ ගැහැට බාධක හමුවේ ඉදිරියට යන්නට සරියුත් මහරහතන් වහන්සේ දීපු මාර්ගෝපදේශකත්වය තමයි මේකේ තියෙන්නේ. මේ කතාව අතීතයට ගිය එකක් නේ. ඒක සූත්‍රී කතාවක් තමයි, සුපිරි ආවාදයක්, සුපිරි මාර්ගෝපදේශකත්වයක් තමයි. නමුත් අපට අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ. බඩගගා දනගගා යන දරුවා නැගිටලා වැටක් අල්ලගෙන ගිහින් ඊට පස්සේ තනියම ගිහින් ධාවන සූර්යයෙක් දක්වා යනවානේ. අනේ වගේ මේ මාර්ගෝපදේශකත්වය කියන එක පිළිබඳව අපට අවශ්‍ය වෙනවා. මේ ගාථාවේ කියන්නේ මාර්ගෝපදේශකත්වයේ දේශකයාගේ හැටි. නිදී නංව පවත්තාරා. නිධානයක් පෙන්වන කෙනෙක් වගේ. නිධානයක් තිබුණාම සම්පතක් නේ ඒක. නමුත් ඒක යට වෙලා තියෙන්නේ පෙන්වන්න කෙනෙක් නැහැ. මාර්ගය පෙන්වනවා වගේ යම් කිසි පුද්ගලයෙකුට යං පස්සේ වජ්‍ය දස්සනං, ඔහුගේ අඩුපාඩු වැරදි පෙන්වලා දෙනවා නම් නිදානයක් පෙන්වනවා වගේ. අද පළදු හොයන අර්ථයෙන් පහර දෙන අර්ථයෙන් නෙමෙයි. ඒ වගේම අඩුපාඩුවල තරමට නින්දා කරනවා කියන එක නෙවෙයි එකෙන් පෙන්වන්නේ, නිග්‍රහ කරනවා කියන එකෙන් පෙන්වන්නේ. වැරද්ද පෙන්වා දීමේ. එහෙම පණ්ඩිතයෙක් නැත්නම් එබඳු කෙනෙක් ඇසුරු කරන්න කියලා තියෙනවා. ඒ වරදේ තරමට නිග්‍රහය කර පෙන්වන්නා වූ, මඟ පෙන්වන්නා වූ කෙනෙක් ඇසුරු කරන්න කියලා තියෙනවා. නිග්ගායවාදීන් මේ දාවේ. තාදිසං පණ්ඩිතං බජේ. අන්න ඒ වගේ මාර්ගෝපදේශකෙක් ඇසුරු කරන්න. එබඳු මාර්ගෝපදේශකෙක් ඇසුරු කරන කෙනාට දාදිසං භජමානස්ස කෙනාව පාපියෙක් වෙන්නේ නැහැ. වැරදිමග යන කෙනෙක් වෙන්නේ නැහැ. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ මේ මාර්ගෝපදේශකත්වය පිළිබඳ කළ ප්‍රකාශය මේකේ පවතින්නේ. ඉතින් අපි අපේ ජීවන ගමන් මගෙහි පාලකයින්ට උපදේශක නම් වූ මාර්ගෝපදේශකත්වයක් තිබිලා තිබෙනවා. උමංග ජාතකේ නම් තිබිලා තියෙනවා කේවට්ට උපදේශ කියලා එකකුත්. ඉඳලා තිබෙනවා සේනක පොක්කස කාවින්ද දේවින්ද කියලා. ඒගොල්ලෝ කෛරාටික උපදේශකයෝ. යමක් කඩාව ගඩා ගන්න උපදෙස් දෙනව ඇරුණාම නිවැරදි උපදේශයක් දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. රාජසිංහ රජුරවණත් අරිට්ටකේ වෙන්ඩු කියලා කේවට්ට උපදේශකයෙක් ඉඳලා තියෙනවා. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා අනාගතයක් නැති තොইলයක් ලෑස්ති කරගත්ත කතාව. අනේ වගේ මේ දරුවන්ගේ ලෝකේ ගත්තහම දරුවන්ටත් වර්තමානයේ උපදෙස් තියෙනවා. සකීය කුසලතාවන්ට අනුව සමාජයට මෙහෙවරක් කළ හැකි උසස් පහත් ભેදයකින් තොර වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීම සඳහා අපේ රටේ දරුවන්ට නිදහසක් නැහැ. නමුත් ඇතැම් රටවල එහෙම තම තමන් යම් යම් ශේස්ත්‍රවලට ගොස් ඒ ශේස්ත්‍රවල ප්‍රවීණයන් බවට පත්වෙන්නට මව්පියන්ගෙන් හරස් කැපිල්ලක් නැහැ. අපිත් සමහර මව්පියන් නම් අධ්‍යාපනයේ ඉඩ දීලා තියෙනවා වරුණාම බාධා කරන්නේ නැහැ. නමුත් ලොකු වුණාම කවුද වෙන්න ඕන කියලා අහපුවාම පාඩම් කරපු උත්තරයක් දෙන්න බොහෝ දරුවෝ සූදානම් වෙලා ඇති. ඉංජිනේරුවෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්නවා. මේක වාහනයක් රට කියන්නේ. වාහනේ රියදුරා පදවනවා වුණාට කෑලි සම්බන්ධ කරලා තියෙන පුංචි පුංචි අනමුරුච්චි නැත්තම් වාහනේට යන්න බෑ. පුංචි පුංචි දේවත් ඒ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා නගර සභා කාම්කරුවාගේ සිට පාලකයා දක්වා සියලු දෙනා මේ රට නැමැති වාහනේ මෙහෙවන කටයුත්ත කරන්නේ. ඒකේ කොටස් කරුවන්.
ඉතින් මේකට මේ ලොකු කුඩා කියලා එකක් දාලා තියෙන වැරද්දයි තියෙන්නේ. නැත්තම් මේ ඕනෙම දෙයක් වෘත්තියක් ජීවනෝපාය සලසා ගැනීමක්. ඔය අපේ රටේ යම් යම් කලවක් වාහනවල හොඳ උපාධි කරපු අය රැකියාව නැති නිසා හෝ ආදායම් තත්ත්වය හොඳ නිසා විදේශගත වෙලා ගියාම එහෙ ගිහින් කරන්නේ සමහරට සෙඩ් එකක තෙල් ගහන එක. නැත්තම් එළවලු කොටුවක වැඩ කරන එක. එතකොට එහෙ ඉන්න නිසා මෙහෙ පේන්නේ නැති නිසා මදිකමක් වෙන්නේ නැහැ. නමුත් වැටුප හොඳයිනේ. අන්න ඒ වගේ ප්‍රමාණවත් වැටුපක් සහ තමන් කරන සේවෙන් මෙහෙවරක් වෙනවා නම් ඒක නේද වෙන්න ඕන. හැමෝටම වෛද්‍යවරු වෙන්නත් බෑ, හැමෝටම භික්ෂුන් වෙන්නත් බෑ, හැමෝටම පාලකයෝ වෙන්නත් බෑ. හැම ශාස්ත්‍රෙම අවශ්‍යයි. ඒ නිසා අධ්‍යාපන මාර්ගෝපදේශකත්වයේ මා දුටුවා මේ ළඟදී දියණියක් ප්‍රකාශයක් කරනවා පවතින අධ්‍යාපන ඒකාකාරීත්වය පිළිබඳව. ගිරාවෘතයක් අපි මේ අනුගමනය කරන්නේ ඒකාකාරී කියලා. නිදහසේ හැදෙන්න ඉඩ දෙන්න ඕනයි කියලා. ඔව්. නිදහසේ කියන එකේ තේරුම වල්බුරු නිදහසේ කියන එක නෙමෙයි. තම තමන් රුචි කරන පැත්තක් ඔස්සේ වෘත්තීය පුහුණුවක් ලබාගෙන ගිහින් අර අදාළ ඕනෑම මෙහෙවරක් කරන කෙනෙක් බවට පත් වෙනකොට හැම වෘත්තියක්ම ලෝකෙට අවශ්‍ය වෙනවා. මට අදාළ නොවුනත් මේ ලෞකික පැත්ත ගැන මම මේ කතා කළේ ටිකක්. මේවායත් මේ මාර්ගෝපදේශකත්වය ලොක්ෙක් වෙන්න උගතෙක් වෙන්නම බලපෑම් කරලා හරියන්නේ නැහැ. උගත්තු නෙමෙයි උපන් හැමෝම ලෝකේ ජීවත් වෙන්න ඕන. බුද්ධිමත්තු නෙමෙයි බුද්ධිමත් නැති අය ජීවත් වෙන්න ඕන. සියලු දෙනාටම ජීවත් වෙන්න තියෙන ලෝකයක් නෙමේක. ඒ නිසා ජීවනෝපාය සලසා ගැනීම කියන කාරණේ බව තේරුම් ගන්න මේ වර්තමාන අධ්‍යාපනයෙන් කරන දේ කුමක්ද? ජීවනෝපායක් සලසා ගැනීම. ඉතින් ඒකේ පහසු ජීවනෝපායක් වගේම ඒකට සමාජයට මෙහෙවරක් වෙන එකක් වන්න ඕන. නමුත් ආත්මාර්ථකාමී යෝගියාවම තමන්ගේ ජීවනෝපාය රට නැත්තම් ජනතාව සූරා කන එකක් බවට පත් වෙනවා. මම කියන්නේ නැති වුණාට කල්පනා කරලා බලන්නකො මේ සමාජයේ සූරා කෑමේ වෘත්ති නැද්ද කියලා. මිනිසුන්ගේ ධනය සූරා කන වෘත්තීන් නෑ. මෙහෙවරක් කොට ජීවනෝපාය සලසා ගැනීම. නිසා මේ මාර්ගෝපදේශකත්වයක කියන පිළිබඳව මම දකින්නේ දරුවන්ට කවුද වෙන්න ඕන? රට ජාතිය ආගමක ආభాෂණියා කරන්නේ නැති හොඳ කෙනෙකුයි වෙන්න ඕනේ. ඔහු අඳින ඇඳුම හරි, ඔහු කරන රැකියාව හරි නෙමෙයි වැදගත් වෙන්න ඕනේ. ඔහු රටට, ජාතියට, සමාජයට, පරිසරයට, සතා සතුන්ට සියල්ලට ආදරය කරන කෙනෙක් බවට පත් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉදිරියට අවශ්‍ය වෙන්නේ කියලා මම කල්පනා කරන්නේ. මොනම හේතුවක් නිසාවත් ද්‍රෝහියෙක් නොවන. වර්තමාන සමාජය තුළත් යම් යම් ද්‍රෝහි ක්‍රියාවට දකින්න හම් වෙනවානේ. එක එක පුද්ගලයින්ගේ ආත්මලාභය සඳහා කරන්නා වූ ක්‍රියාකලාප. ඒ නිසා එබඳු ක්‍රියා නොකරන්නන් නෙවෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ගන්නකො මට මතක නැහැ හරියටම රුපියල් 84ට ගෙන්නපු සුදු ලුණු කිලෝ එක වෙන්නේ නැති 104ට කොහෙද ආපහු හොරපාරෙන් තව තැනකට දීලා එතනින් ආපහු 200 ගානකට අරගෙන අපිට දෙනකොට 400 ගානකට අලවි කරන්න. ඒගොල්ලෝ ගෙනත් තියෙන ඒවා තමයි. සහන මිලට බෙදලා දෙන්න. නමුත් ඒකෙන් ඊට පස්සේ ගානක් හොයාගන්න ඒ මිලට ගන්න අය වැඩ කටයුතු කරන ඔක්කොම ගානක් හොයාගන්න. අන්තිමට සූරා කෑමට ලක් වෙන්නේ අපි. එතකොට ඒ කටයුත්තට සම්බන්ධ හැමෝම ජනතාවට හෝ රටට ආදරය කරන අය කියන්න පුළුවන් කතාව ඇත්ත නම්. ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. පොත්පත් වාර්තාවක් ආශ්‍රයෙන් මම කියන්නේ. අන්න එහෙම වෙලා බෑ. මෙන්න මේ ආශ්‍රයෙන් අපි ඊට පස්සේ යමු ටිකක් මුලින් කියන්නත් ඕන මේවා නැත්නම් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා මේ වද වේදනා දීලා මේ ඒබඳු උගතෙක් නැමැති ඉලක්කය සපුරා ගැනීම සඳහා ආත්මාර්ථකාමී කෛරාටික ද්වේෂය භාවිතා කරන පුද්ගලයෙක් හැදුවට හරියන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඒක ජාතියට රටට හානියක් වෙනවා දිගින් දිගටම. ඒ නිසා අපි හැමෝම හදන්න ඕන හොඳ මිනිස්සෙක්. ඒ හොඳ මිනිස්සයා කියන එකට බුදු සමයේ අර්ථ විග්‍රහයන් දෙකක් තියෙනවා. ධර්මයේ කියන කොටස ගැඹුරු අවබෝධයකින් තොරව
පව්පින් විපාක විශ්වාස කිරීම තුලත් යම් හොඳ මිනිස්සෙක් හැදෙනවා. ඒකත් සමාජයට හොඳ මට්ටමේ මෙහෙවරක්. නමුත් ඒ හොඳ මිනිස්සයා තුලත් ඊට පස්සේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී කාරණා නැත්තේ නෑ. ඒවා භාවිතා නොකලට යටපත් වෙලා පවතිනවා. ඒ නිසා තවත් එහාට හොඳ මිනිස්සෙක් බවට පත් කරන්නට ධර්මයේ පෙන්වනු ලබනවා නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදී දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණීම. දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යමින් ආර්ය සම්මාදිට්ඨියට පැමිණීම කියලා. අන්න මේ සරියුත් හාමුදුරුවන් වහන්සේ වැනි මාර්ගෝපදේශකත්වයක වචනයක් තුළ තියෙන අන්න ඒ බඳු මාර්ගෝපදේශකත්වයක්. දැන් වර්තමානයේත් ගුරු ශිෂ්‍ය සම්බන්ධතා තියෙනවා. පාසලෙත් තියෙනවා, පැවිද්දෙත් තිබෙනවා. එතකොට ගුරුවරයා කියලා කියන්නේ මඟ පෙන්වන්න පුළුවන් කෙනෙක්. එතකොට ගුරුවරයාගේ ඇසුරේ ඉන්නට ඕන. අවුරුදු 7ක් විතර උපසම්පන්න වෙලා නම් 5ක් විතර ගුරුවරයා ඔහු නිරීක්ෂණය කරමින් ඉන්නේ. වයස ප්‍රශ්නයක් ඒකට නැහැ. පැවිද්දේ තිබෙන අත්දැකීම් සහ ඒ අනුව සිත පිළිබඳ අත්දැකීම් අනුවයි තිබෙන්නේ. නමුත් වර්තමානයේ යම් යම් ගැටලු ඇති වෙලා තියෙන්නේ පැවිදි වෙච්ච ගමන් මාසෙන් දෙකෙන් තුනෙන් ආයත් වෙලා ගිහින් තනිව රජ වෙන්න හදන නැත්නම් තනිව රාජකාරී කරන්න හදන තනිව ලෝකයක් හදා ගන්න හදන අර ගුරු උපදේශ නැති අය ප්‍රශ්නිකුත් වෙලා තිබෙනවා. වයස ගිහින් තිබුණයි කියලා හෝ යමක් පාඩම් තිබුණයි කියලා හෝ පැවිද්දේ වුණ ආධුනිකයින්. ඒ වගේම සිත පිළිබඳව හැසිරීම රටාව තනියෙන් කරන්න බැරි නිසා තමයි බුදුන් වහන්සේ ගුරුවරයෙක් පෙන්ලා තිබෙන්නේ. මේ සියල්ල උදව් කරගෙන අන්න අපි හොයාගන්න වෙනවා. එහෙනම් මේ මොකද්ද මේ නිදානයක් පෙන්නනවා වගේ කියන එකේ. සාමාන්‍යයෙන් දුගී දුප්පත් පුරුෂයෙකුට නිදානයක් කරලා තියෙන තැනක් තියෙනවා. ඔහුට ජීවත් වෙන්න විදිහක් නැතුවයි තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ ආසා නැති කෙනෙක් මෙන්න මෙතන නිදානයක් තියෙනවා මෙහෙමයි ගන්න කියලා කිව්වහම ඔහුට ඒ මාර්ගය පෙන්වුවා සොසේ ජීවත් වෙන්නට. ඒ වගේ සසුන තුල පෙන්වන නිදානය කුමක්ද? ඔය මට මතකයි සෙන් දහම් වල තිබෙනවා. ඔබ සතු නිදානය විවර කරගන්න. එතකොට අපිට මේ නිදානය කියන වචනෙන් ඊට පස්සේ ඔබ සතු නිදානය කියලා පෘථිවිය කොහරි වලල්ලා තියෙන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ ළඟ තිබෙනවා ඔබට උරුම දෙයක්. කවදා හරි ඔබට හමු වෙන එතෙක් ඒ ගැන අවධානය යොමු වී නැති නමුත් ඔබේ උරුමය. මේක තමයි ඔබ සතු නිදානය විවර කරගන්න කියලා සෙන් කතාවලින් කියන්නේ. මේ නිදානය කියන වචනයට තව වර්තයක් අපි එකතු කරගනිමු ධර්ම නිදානය කියලා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ මේ නිදානය අත්පත් කරගත්ත කෙනෙක්. ඒ නිදානය ඒ අනිත් අයට උරුම වෙමින් ඒක අත්පත් කරගන්නට මාර්ගය පෙන්වූ කෙනෙක්. ආර්ය පරපුරම මේ නිදානය හිමි කරගන්නා වූ මාර්ගයේ ගියාය. නමුත් මේ නිදානය පිළිබඳ ගැටලුවක් තියෙන නිදානය පිළිබඳ තොරතුරක් නැත්නම් නිදානය ගැන දන්නේ නැහැ. අන්න මේ සතුටේ නිදානය පිළිබඳව නොදන්නා පුද්ගලයාට කියන්නේ පෘථග්ජනයයි කියලා. ඔහු මේ නිදානේ වසාගෙන ඊට උඩින් දා තිබෙන්නා වූ කොළරොඩු නැත්නම් ඊට උඩින් දාතන කසල තමයි පාවිච්චි කරන්නේ. කසලකඩ උඩ නිදාන් ඉන්නවා. නමුත් යටින් තිබෙන්නේ නිදානය. අනේ වගේ මේ අපේ මිනිස්සුන්ට වැරදිලා තියෙන දෙයක් තමයි බෞද්ධයින්ට විශේෂයෙන් නිවන යනු අනාගත බලාපොරොත්තුවක්. ඉස්සරහට තියප එකක් පස්සේ හම්බෙන්න යන්න ඕන ගමනක්. නමුත් මා දකින්නේ ඉදිරියට ගිහින් හොයන්න පුළුවන් ගමනක් වශයෙන් නෙවෙයි ඒක. ඔගේ උදාහරණයක් තිබෙනවා. තලගහක් යට වාඩි වෙලා හිටපු හාවෙකුට තල්ලත් උඩට බෙලිගිටියක් වැටෙන සද්දය ඇහිලා ලෝකෙ පෙරනවායි කියලා එයින් ගැලවෙන්න දුවන්න ගත්තයි කියලා. එතකොට ඊට පස්සේ ඒ ආරංචිය ලබා ගන්න හැමදෙනාම ගැලවෙන්න දුවනවා ඉස්සරහට. දුවන්න හේතුව හොයලා බැලුවේ නැහැ. ඉදිරියට ගිය කාස්සෙකුට තටුවත් හම්බුනේ නැහැ. ආපසු ආපුවම හේතුවත් ඵලයක් නිරෝධයක් හම්බ වෙනවා.
එනිසා මේ මට ඔය ඉදිරියේ අනාගතයේ තිබෙන්නා වූ නිදානයක් පිළිබඳ බලාපොරොත්තු තබන ගමන් ආරම්භණයක පිළිබඳව පැහැදීමක් නැහැ කාගේවත්. ඒ කියන්නේ අනුසෝතගාමී ඔක්කොම එතකොට. නිදානේ හොයන්න පටිසෝතගාමී වෙන්න ඕන. පස්සෙන් පස්සට යන කියන එක නෙමෙයි ඒකෙන් පෙන්වන්නේ. නමුත් ඒකේ අර පහළට යන්න ඕන තලිය උඩුගම්බලා ගියා වගේ මේකේ වෙනත් ක්‍රියාමාර්ගයක් තියෙනවා. සංසාරයේ පළපුරුද්ද ලෙස අනුගමනය කළා වූ ක්‍රියාමාර්ගය වෙනුවට වෙනත් අනුගමනීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. එතකොට කේසර සිංහයාගේ උදව්ව අරගත්ත සත්තු ආපහු ඇවිදින් අනතුරෙන් ගැලවුණේ මොකද දුවන්න කාරණයක් නැති බව. නිදානේ හම්බුනේ ආපහු ඇවිදින්නේ නේද? අන්න ඒ වගේ ඔබට මේ ගුරුහරුකම් දෙන්න ආය කවුද වෙන්න ඕන? ජීවත් වෙන්න ගිහින් කරන කියන කාරණා ටික නිසා ඔබ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නේ. ඔබට පුද්ගල විවරණ ඊට එහාට වැටහීමක් නැහැ. මේ නිසා ඔබ මේ නිදානේ වසා ගැනීම හේවත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත ක්‍රමයෙන් අපිරිසුදු කරගන්න ලබනවා. ඔබ ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න ගිහින් යාමේදී ඇලීම් ගැටීම් ආදී ආකාර හතරකට දෙආකාර කොටස් හතරකට අයිති කාරණයක් තුල බන්ධනයකට අහු වෙනවා. දැන් මේ බන්ධනය තුල චිත්ත සංකේලසා බික්කවේ සත්තා සංකලිස්සන්ත කියන පාරේ ඈත යන්නේ නිදානෙන් ඈතට. කොතරම් ඈතට යනවද කියනවනම් ජීවිතයේ අවසානයේ දක්වා ගියොත් එහෙම මේ ලෝකේ කිසිම හොඳ දෙයක් නැති. දිට්ඨ සුතමත විඤ්ඤාත නැත්තම් දකිනහන කිසිම කාරණයක් තුළ සැනසෙන්න බැරි ගිනි කබලක් වගේ රත් වෙලා ඉඳ සිද්ධ වෙන හැම විටම අහන දකින හැම කාරණයක් තුළම Taman දැවෙන තැනට මේ සමාජය අයපත් වෙලා ඉන්නවා. දැන් එතකොට මොකද වුනේ? වැරදි පාරක ගියා. පාර පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. අනේ නිසා ජීවත් වෙන්න ගිහින් ලෝභයන්, ද්වේෂයන්, මෝහයන් බලවත් කරයිද කොතනක හෝ ඉඳලා. ගිහියෝ පැවිදි, ස්ත්‍රී හෝ පුරුෂ, ගුරු හෝ ආදී වශයෙන් විවිධ භූමිකා ගන්න. එහෙනම් ඔවුන් යන්නේ අර වැරදි පාරේ. අන්න ඒක තමයි ආර්ය භාවය තුළ, ආර්ය සත්‍ය තුළ පෙන්වන්නා වූ මාර්ගෝපදේශකත්වයේ. වැරදි පාරේ ගියාපම නිදාණයෙන් ඈතට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ කුමක් ගැනද මේ සඳහන් කරන්නේ? සමාධින් භික්ඛවේ භාවේත. ලෝකෝත්තර සමාධිය වඩන්න කියලා කියනවා. එහෙම නැත්නම් වෛරී උත්සාහවත් සු මිනිසුන් අතර ඒ බඳු වෛරයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. පංචකාමයන්ගේ උත්සාහවත් වූ මිනිසුන් අතර ඒ බඳු උත්සාහයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. මේ සුවසේ ජීවත් වීම කියන එකෙන් කියන්නේ නිදානේ හොයාන කියන එක නේද? නමුත් ඔබ මේ සුවසේ ජීවත් වීමට නිදානේ මරණයෙන් එහා පැත්තේ තියෙන දෙයක් හෝ අනාගත බුදුවරයා ලබා දෙන දෙයක් වශයෙන් අර පාරක් හදලා යන්න. අන්න මේ ගුරු ඇසුර කියලා කතා කරන්නේ. මම සරියුත් හාමුදුරුවෝ පූර්වාදර්ශයට අරගනිමින් කෙනෙක් නැතුව මේ කතා කරන්නේ. ඔබට බෞද්ධ ලෝකයේ පූර්වාදර්ශයක් නැත්තම් මේ මාර්ගෝපදේශකත්වයන් අවශ්‍යයි. ඉගෙනගෙන ඉවර වෙලා ධර්මයෙන් ඈත් වෙලා හරි හම්බ කරලා ලක්ෂපති කෝටිපති වෙලා පස්සේ සිල් සමාදන් වෙන්න වනහන්ට යන්න ඕන කියලා පූර්වාදර්ශයක් තියෙන්න පුළුවෙනි. නැත්තම් අදහසක් තියෙන්න පුළුවෙනි. රාජකාරියයි භාවනාවයි දෙකම කරන්න බෑ. රාජකාරිය කරලා විශ්‍රාම ගිහින් භාවනා කරන්න ඕන කියලා අදහසක් තියෙන්න පුළුවන්. නමුත් මේවා ධර්මයේ තේරුම් නොගෙන ගත කරන ජීවිතය තුළ සිදුවෙනා වූ අගාධයටපත් වීම පිළිබඳ අනතුරු හැඟීම නොදන්නා අයගේ ක්‍රියා. එතකොට පරිස්සම් කරගන්න නැති ජීවිතයක් ගත කරලා පස්සේ පරිස්සම් කරන්න හදනවා. නමුත් මේ
මාර්ගෝපදේශකත් තුළ පෙන්වන්නේ ජීවිතේම පරිස්සම් කර ගැනීමක්. බාහිර අනතුරු වලින් නෙවෙයි. ජීවිතයක් ලැබී තිබෙන බැවින් ඒකට අවශ්‍ය මූලික ප්‍රත්‍යපහසුන් කවුරුත් සරි කර ගන්න ඕන, සපයා ගන්න ඕන. ඒකට ස්ත්‍රී පුරුෂ ගෙහෙවිති ભેදයක් නැහැ. නමුත් ඒ කටයුත්ත කරන්න යාම තුලම ඔබ චිත්තාභ්‍යන්තරය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ටිකෙන් ටික පිරෙනවා නම්, ප්‍රසිද්ධ වෙනවා නම් ඔබ නිදානේ වහ ගන්නවා. ඔබ නිදානෙන් ඈතට යනවා. අන්නේ ඒක තමයි අර බුදුසමයේ වෘත්තියක් තෝරා ගැනීම තුළ සාධාරණ වෘත්තියක් එහෙම පෙන්වලා තිබෙන්නේ ඔය ප්‍රවේශම කරන්න, පරිහානිය වළක්වන්න. කුමක්ද පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි කියන ගාථා පදේ පෙන්වන්නේ? ධනෙන් පිරිහීමද පෙන්වන්නේ? නෑ. ඒකට පෙන්වන්නේ රාග වේපුල්ලං, ද්වේෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. රාගය, ද්වේෂය, මෝහය නම් වූ මේ හැඟීම් වලට අයිති අදහස් නැත්තම් කාරණා බලවත් වීම පරිහානියයි. දැන් මේ නිදානේ වැහෙන හැටි නේද? එතකොට පුද්ගලයෙක් වශයෙන් දැක්කට මේක තේරුම් ගන්න නැත්නම් මේක පාලනය කරගන්න අම්මට්ටමට පුළුවන් වුණාට පාලනය ඇරුණාම ඒකෙන් මිදෙන මාර්ගය හොයාගන්න බෑ. වර්තමානයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවේසෙන් ශික්ෂාපද සංවරයේ සිටිනා වූ යම් පිරිස් මේ කියන අවංකවම මේ කියන පාලනයෙන් ජීවත් වෙනවා. පාලනයෙන් ජීවත් වෙනවා කියන එකේ තේරුම තොරව ජීවත් වෙනවා කියන එක නෙමෙයි. වළක්වගෙන ජීවත් වෙනවා. පවට බය නිසා, අපහාසයට බය නිසා, ආදී කාරණා නිසා ඒක ආර්ය සම්මාදිට්ඨියේ මේ වාරණය නෙමෙයි, දසවස්තුක සම්මාදිට්ඨියේ වාරණය. මූල හේතු තබාගෙන පාලනය කොට තබා ගැනීම. නමුත් මේ මූල හේතු සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන. අන්න එහෙම මේ පෙළක් තමයි මේ ගාථාවේ පෙන්වන්නේ. එහෙනම් වරද දැකලා ඒ වරදේ තරමට විග්‍රහ කරන්නා වූ නිදානයක් පෙන්වන්න කෙනෙක් වගේ කෙනෙක් ඇසුරු කරන්න ඕන. ওই ටික අර බමුණට සරියුත් හාමුදුරුවන්ගෙන් ලැබුණා. ඒකයි බුදුන් වහන්සේ වර්ණනා කරන්නේ. අන ඔබට ගාරව සූත්‍රය ආශ්‍රයෙන් ගුරුවරයෙක් තෝරාගත්ත බුදුන් වහන්සේ වගේ මේ ධර්ම කාරණාව සඳහා ගුරුවරු තෝරා ගැනීම ඉතා පහසුයි. මන්දයත් සියලු දෙනා පාසල දහම් පාසල තුළින් ලබාගත්ත කටපාඩම් අධ්‍යාපනය තුළ එය නිරවුල් බුදු දහම වශයෙන්, ඒ නිරවුල් මාර්ගය වශයෙන් සිතනා බැවින්. මා දකින්නේ පොත් ලියපු, කියපු, පාඩම් කරපු, උගන්වපු කාටවත් විභාගයට ලකුණු හම්බුණා අරනහම සෝවාන් මාර්ග ඵලය ලැබුණේ නැහැ. ඒ නිසා ඒකේ කිසියම් අඩුවක් තියෙන බව තේරුම් ගන්න. ඒක ශාසන ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ, බුද්ධ චරිතය, ශ්‍රාවක චරිතය හැදෑරීම වගේ කාරණා ඔස්සේ ගියාට ඒවෙන් ගන්න තියෙන ටිකයි. නැත්තේ නෑ, ආදර්ශ ගන්න තියෙනවා. ඒ කැමරාව හරවලා තියෙන්නේ අතීතයට. ඒකේ පේන්නේ තේරම අතීත සිද්ධි. රජගහනුවර, මිහින්තලාවේ, අනුරාධපුරයේ, මහමෙවුනාවේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ කිරීමේ පටාචාරයට උන ඉරණම, කිසා ගෞතමීට රජ්ජුමාලාවට ඉරණම, ඒවා තමයි ඒකෙන් දකින්නේ අපි. මේක ඉගෙන ගන්නවට අපි උද්ධාගම ඉගෙන ගන්නවායි කියලා කියනවා. ඔය කැමරාව හරවන්නකෝ වර්තමානයේ ඔබ දෙසට. එතකොට ඔබනේ පේන්නේ. අනේ කැමරාව ඔබ දෙසට හරවලා ඔබ බලන ක්‍රමයේ තේරුම් ගන්න. එතකොට දේශීය වෛද්‍යවරයා හෝ බටහිර වෛද්‍යවරයා හෝ තවත් ඒ වගේ විශේෂඥයෙක් හෝ ඔබේ කය පිළිබඳ යම් විච්ඡේදයක් නැත්නම් බෙදා දැක්වීමක් කරනවා ඇති. ඒවත් අවශ්‍යයි. නමුත් තථාගතයන් වහන්සේ ඔයත කැමරාව හරවලා ඔබේ කය නෙමෙයි බෙදන්නේ, කයට මූලික වෙන්නා වූ සිත. අන්න ඒ බෙදා දැක්වීම තුළ ඔබට ඔබේ සිත කෙලෙසෙන හැටි තේරෙනවා. කෙලෙසෙන්ට ඔබ අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ගය තේරෙනවා.
එතකොට අපිට චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්ති කියන පදේ තේරෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ අවවාදය චිත්ත වදානා විසුද්ධ්‍යන්ත සිත පිරිසුදු කර ගැනීමෙන් පිරිසුදු වේ. ඒක ජීවිතය තුළ කරන්න ඕන. එදිනෙදා ජීවිතය තුළම කරන්න වෙනවා. අන්න පාපකාරී පුද්ගලයා කියන්නේ එදිනෙදා ජීවිතේ නිරන්තරයෙන් සිත අපිරිසුදු කරගන්නා. පුණ්‍යකාමී පෘථග්ජනයයි කියලා කියන්නේ අපිරිසුදු වීම පාලනය කරගන්න කෙනා. වළක්ව ගන්න කෙනා නෙමෙයි. වෙනත් විකල්පයක් යොදාගෙන වෙනත් පැත්තකට මේ අර වළක්වගෙන යන කෙනා. ආර්ය පුද්ගලයයි කියලා කියන්නේ සිත අපිරිසුදු සිත අපිරිසුදු කොටස අයින් කරගනිමින් අලුතෙන් අපිරිසුදු නොවෙන්නට එදිනෙදා ජීවිතය ගත කරන්නා. අන්න එතෙන්ට එන මාර්ගෝපදේශකත්වය තමයි මේ ගුරු උපදේශය කියලා කියන්නේ පුද්ගලයෙක් පෙන්වන්න බැරි වුණාට. එහෙනම් අපට අද නම් මම හිතන්නේ ධර්මදේශනා සවන් දී තේරුම් ගැනීම තුළින් තමයි මේ මාර්ගෝපදේශකත්වය ගන්න වෙන්නේ. තවත් එහාට යනකොට මේ ගුරු පදයට ධර්මය කියලා කතා කරන්නේ කොතෙන්ද කියන අර්ථයත් හොයාගන්න පුළුවන් වෙනවා. අන්නේ ඒ ධර්මය කියන පදයට අයිති යම් ඔබට නොතේරෙන යම් තත්ත්වයක් ඇද්ද මේ ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්නනේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. දැන් ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්න දන්නේ නැති කෙනා තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඒ නිසා මේ මිනිස්සයා සොකී ජීවිතේ ගොවිතැන හෝ වැටුප හෝ ආදායම හෝ සරණ කරගන්න අතර ඒවා කරන්නට ගිහින් සිදුවෙන්නා වූ පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය නම් බොහෝ විට නැහැ. පාප කර්මය, පුණ්‍ය කර්මයේ විපාකයේ සරණ කොටක ජීවත් වෙනවා. අන්න ඔබට ඇසක් පෑදෙනවා නම් ඔබ ජීවත් වෙන්නේ කර්මයේ විපාකයේ සරණ කොටගෙන විනා ධර්මයේ සරණ කොටගෙන නෙවෙයි කියලා. එතකොට මේ ගුරුවරයා හොයා යන මාර්ගේ පෑදෙනවා. මේ සමාජයේ බොහෝ දෙනෙකුට ඇස්සැරෙන්න කාරණයක් වෙන්න ඕන ඒක. පරපුරෙන් ධම්මං සරණං ගච්ඡාමි කියලා කීවාට වැඳගෙන මේක නැවතනවත උච්චාරණය කළාට මැතුරුවාට ඒක වදන්වලක් පමණක් බවත් ඒකේ අදාළ සරණ පෘථග්ජනයෙකුට නොතේරෙන ගැඹුරක් වෙන බවත් ඒ වෙනුවට ඔබ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං කම වටතේ කර්ම තුනේ පාප කර්මය, පුණ්‍ය කර්මය, කලවං කර්මය ඔස්සේ කර්මයේ සරණෙන් ජීවත් වෙනව ඇරුණාම ඒ කර්මයේ සරණෙන් හම්බ වෙන අනාගත විපාකයෙන් මිදීම සඳහා කර්මයේ ඡය කරගන්නා කර්මයේ සරණට ඇවිදින් නැති බව ඔන්න ඔබට මේ ධර්මානුශාසනාව ඔස්සේ යන විට ගුරු උපදේශයක් හම්බ වෙයි කෙනෙක් නැති වුණාට. එවිට එහෙමනම් අපට ඊළඟ පියවරේදී වැටහෙන්නට ඕනේ අපි මේ කායසිත බෙදලා බලන්නේ නැතුව මෞකසින් බිහි වූ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීම තුළ හොඳ පුද්ගලයෙක් වීම තුළ සිත පිළිමද අධ්‍යයනකින් තොරව යන්නේ. හොඳ දේවල් කරාම හොඳ විපාක තියෙන කර්මයේ හොඳ පැත්තට හැරිලා ගමන් කරනවා ඇරුණාම ඊට එහාට මේ අර නිදානය මා දකින්නේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් පළවෙනි වතාවට හොයාගත්තා. ඉන්පසුවේ පරපුරේ හැමෝටම මේ නිදානය හොයාගන්න හැටි උන්වහන්සේ මතක් කරලා දුන්නා. මා දකින්නේ හැමදෙනාම මේ නිදානයේ උරුම කරුවන්. නමුත් ඔවුන්ට ඒ පිළිබඳ උද්‍යෝගයක් නැහැ. ඔවුන්ට ඊට වඩා බාහිර ලෝකයේ සමග ඇලීම් ගැටීම් ඇති කරගන්න එක, පස්දොරෙන් ලබන අරමුණ ඒ සැපේ ඊට වඩා ලොකු නිදානයක් වශයෙන් ඔවුන්ට පෙනෙනවා. අර ලොකු සැපත අතහැර වුන් පොඩි සැපතක් පිටුපස ලුහු බඳිනවා. එය සදාකාලික කර ගැනීමට, නිත්‍ය කර ගැනීමට, හිමි කර ගැනීමට සටන් වදිනවා. එසේ සටන් වදින ජීවිතයක් ගානාවක් තිස්සේ සඳහා මව්පියන්, නිවාස, දූ දරුවන් දේපල හරි හම්බ කරගෙන ඉවර කරගන්න බැරි වෙලා ඒක පොළොවට පස්සෙන් ඇරලා අර සටන් වැදීමේ ඕනකමත් එක්කලා ඉදිරියට යනවා. මෙසේ මේ ලෝකේ උරුම කර ගැනීම හේවත් පටවි ධාතුව වැඩිම කියන කාරණය සඳහා දරු සටන් වල එකතුව බැලුවොත් එහෙම එක පුද්ගලයෙකුගේ අස්ථිපංජර වල ස්වභාවය වේපුල්ලද වේබාරද පර්වතයට වඩා විශාල වෙන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා.
එතෙක්ම නිදානේ යටපත් කරගෙන නිදානේට උඩින් නිදානයක් හොයපු නිසා. මොකක්ද මේ නිදානේ? ඔබ එකට පාවිච්චි කරන්නේ නිවන කියලා. නමුත් ඒක තියෙන තැන ඔබ දන්නේ නැහැ. ඒ කොහේ හරි කවුරු හරි ලබා දෙන කෙනෙක් මරණයටපත් වුනහම පස්සේ ලැබෙන එකක් කියලා හිතනවා. නමුත් අචාන්චා හිමියන්ගේ පොතේ තියෙන වචනේ ඒ නිසා මම කියනවා නෙවෙයි. සිත තුළ ඇති නිර්වාණය. මේ නිර්වාණ හේවත් වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදුන තැන හේවත් මේ නිවුන ස්වභාවය නිදානයයි. ඒක ඔබ තුළ තියෙන. ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කටයුතු කරන්න නිදානයට උඩින් කසල පටවනවා. අන්න ඒක තේරුම් ගන්න. මේ පෘථග්ජන ජීවිතය තුළ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩෙනවා කියන එකේ තේරුම නිවනින් ඈතට යනවායි කියන එක. දැන් එහෙනම් නිවනේ හොයන්න දෙයක් නැහැ. නිදානේ තියෙන දේනේ හොයන්න දෙයක් නැහැ. වහලා තියෙන දේ අයින් කරන්නයි තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපදාව මාර්ගයක් පෙන්වීම තුළ බුදුරු නැත්තම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා කුමක්ද පෙන්වන්න හදන්නේ එහෙමනම්? කර්ම රැස් කරන එක වෙනුවට කර්මක්ෂය කරන ආකාරය. සිත කෙලෙසෙන ආකාරයට සිත පිරිසුදු කරගන්න ආකාරය. දුනාත මච්චනෝ සේනං නලාගාරංව කුංජරෝ. බටගෙඩ දඬු වලින් හදපු ගයක් සුනුරිසුණු කරන ඇතෙක් වගේ කෙලෙස් සතුරන් වනසන්න. අන කෙලෙස් නැමැති සතුරන් නිසා තමයි නිදානයට යන පාර වැහෙන්නේ. ජීවිතයේදම කෙලෙසන ස්වභාවය වෙනකොට කෙලෙස් සතුරන් වනසන මාර්ගය පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන. මේකට විකල්ප ක්‍රියාමාර්ග වශයෙන් වර්තමානයේ භාවිතා කරනු ලබන්නේ ශික්ෂාපද සංවරයක් වලින් සිත කවචනේ පාවිච්චි කර ගැනීම. නමුත් මේ ශික්ෂාපද සංවරයත් වලින් සිත කවචනේ පාවිච්චි කර ගැනීම විකල්ප ක්‍රියාමාර්ගයක් වුණාට ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාද නිරෝධය ආදී මේ ගැඹුරු ධර්ම කරුණු නැතුව කරන්න පුළුවන් පාලනයක් මේ තියෙන්නේ. ඒක හොඳ නරකයි හෝ එපා හෝ වළක්වන්න නෙමෙයි අපි කතා කරන්නේ. ඒ ස්වභාවය තේරුම් ගන්න. ධර්මයේ සරණට යවන්නට අවශ්‍ය පාලනයෙන් තොර වෙනත් පාලනයක් තමයි මේක තුළ පවතින්නේ. අර නිදානයට යන මාර්ගයේ වැසෙන සමාජයේ මිනිසාගේ කෙලසීම යම් මට්ටමකට පාලනය කිරීම සඳහා සකස් කරන ලද සංවර ප්‍රතිපදාවක්. පෘථග්ජන භාවය තුළ පවතින සංවර ප්‍රතිපදාවක්. දුක් විපාක අවම කරමින් ලෞකික සැප විපාක වලට හිමිකම් කියන්න පුළුවන් භවගාමී ප්‍රතිපදාවක්. වත්මන් සමාජයේ සියලු දෙනා පෘථග්ජනයි කිව්වොත් එහෙනම් ඒකෙන් කියන්නේ බුදුසසුනක් නැහැ. ඒ සියලු දෙනා එහෙනම් අනාගතේ නිදානේ හොයන්න භවගාමී වෙලා. එහෙනම් ඔක්කොම හාවා කියපු දේ අහලා දුවන පිරිස බේරෙන්න. නමුත් ඒ අතරින් හිංහයා කියන දේ අහලා ආපහු යන්න ආයෙ නේද ඉන්න ඕන. අගට යන අය නෙමෙයි මුලට යන අය. මෙන්න මේක තේරුම් ගැනීමේදී ඔබ මේ සඳහා භාවිතා කරපු කරුණු වගේක් තියෙනවා නොදැන. අන්නේ කරුණු වල භාවිතයේ දෙපැත්ත තේරුම් ගන්න වෙනවා. මේ අමාරුවේ වැටෙන මේ භාවිතා කරන කරුණේ දර්ශනීය වැරද්ද නිසායි කියලා. කුමක්ද ඒ? වචනෙන් කියලා භාවිතා කරන්නේ නැති වුණාට ඔබට මේ යන ගමනේදී ඔබ එකතු කරන කාරණා වගේක් තියෙනවා. අபிසංකාර කියලා. අபிසංකාර කියන පදේ අභිපදයට දෙන අර්ථය තමයි අනාගත ඵල උපදවන්න හේතු ඔබ එකතු කරනවායි කියන්නේ. අනාගත ඵල උපදවන්න හේතු එකතු කරනවා කියන එකේ තේරුම සසරක් හදමින් ඉන්නවා කියන එක. සසරක් හදමින් ඉන්න මොන කාරණේ කරලාද සසරෙන් මිදෙන්න පුළුවන් කියලා කල්පනා කරලා බැලුවේ නැද්ද? මොනම කාරණයක් නිසා සසර හැදුවා සසරක් හැදිලා ඉස්සරහට යනවා වරුණාම ඒකකින්වත් මිදෙන්න බෑ නේද? එහෙනම් ඒ සසර හදන එක වළක්වන්න ඕනනේ. මේ පිළිබඳ ඔබ කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඔබට මේ සඳහා
අවුරුද්දක් දෙකක් සතියක් වෙන් කළ මොහොතක් දෙන්නේ නැහැ. වෙන් කරගත්ත වෙලාවක් දෙන්නේ නැහැ. ඒක පුදුම දෙයක්. ඒක හැම විටම වර්තමානය. ඒ වර්තමානය කියන එකට කරන වැඩේ නිශ්චිත කරන්න බෑනේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම වර්තමානය. සියලුම කාරණා ඒ මොහොතේ ඔර්ලෝසුවේ තත්පර කටුව හැම වෙලාවෙම තත්පරේ උඩ වර්තමාන තත්පරේ උඩ තියෙනවා වගේ ඔබ ජීවත් වෙන්නේ මේ මොහොතේ. ඔබ මේ මොහොතේ ජීවිතේ වටහා ගන්න. ඔබගේ මේ මොහොතේ ජීවිතයට කුමක්ද බුදු සමය කියන්නේ? ඒකට බාහිර වශයෙන් කන එක බොන එක නාන එක රැකියාව කරන එක කියන වචන යොදන්න එපා. ඒක බාහිර සමාජයට පේන කාරණාව. ඊට එහා පැත්තට මේකට පෙන්වන්නේ සිතේ කය දෙකේ ක්‍රියාවලියක් සමග ඒක මොහොතකින් හටගෙන නැසීමක්. මෙතෙක් කොටස් ඔක්කොම නැසිලා අනාගත කොටස් ඇවිදිනුත් නැහැ. දැනුත් නැසමින් පවතිනවා. අන්න එහෙම මම මේ පෙන්වන්න හදන්නේ අර අතුරු කරන්න ඕන ගුරුවරයා හොයාගන්න හැටි. එතකොට අපිට අර අතීතයේ තිබුණා වූ සංයම ප්‍රතිපදා සියල්ල බැහැර නොකර ප්‍රතික්ෂේප නොකර ඒවා ඉක්මවා යමින් ඊට එහාට යන අප පිළිබඳ විශ්ලේෂණයක් හම්බ වෙනවා. අර බුදු සමයේ ශාසන ඉතිහාසයේ බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතිය බුද්ධ චරිතය ශ්‍රාවක චරිතය ඔස්සේ ලබාගත් දැනීමට වඩා අප පිළිබඳ දැනීමක් හමු වෙනවා. අර ඔක්කොම ආවරණ බවට පත් කරන උගතෙක් බුද්ධිමතෙක් දන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒවා ජීවනෝපාය වශයෙන් නොදන්නත් පුළුවන්. ඒවා අන් අය දැනුවත් කරන්නත් පුළුවන්. නමුත් gedara තියෙන අවුලට විසඳුමක් නැහැ. ඔය එහෙම චරිතත් මම දැකලා තියෙනවා. සමාජයට ගියාම හැම දෙනාටම බොහොම හිතවත් හිතකර උදව් උපකාර කරන hina වෙලා ඉන්න චරිත. gedara බිරිඳයි දරුවනුයි තව ඉන්න ඔක්කොම පෙන්වන්න බෑ gedara තිත්ත කතාය. ඉතින් gedara ඉන්න හිතෙන්නේම නෑනේ. අන්න ඒ වගේ මේ පෘථග්ජන කියලා කියන්නේ බාහිර වශයෙන් පේන්න ජීවත් වුණාට gedara ඇතුලේ gedara කියන්නේ මම පෙන්වන්නේ ඔහුගේ නිවස නෙමෙයි මේ සිත ඇතුලේ අවුලක් තියෙන එකක් තියෙන්නේ. ඒකට විසඳුම තෝරාගන්න තේරෙන්නේ නැහැ. අන්න එතකොට මෙතන මේ තමන් කරන ක්‍රියාකලාපයන් තුළ කර්ම රැස් කරමින් පාප හෝ පුණ්‍ය කර්ම රැස් කරමින් අනාගත විපාකයක් සඳහා මංපෙත් බව ගමන තනමින් ඉන්න බව තේරුම් ගන්න ඕන. ඒක තමයි අර දුවනවා කියන්නේ ඉස්සරහට. අපම දන්නේ නැතුව. නමුත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතිනවා තවත් අයගේ ඉගැන්වීම් වලත් සංසුන් සිතක් කියලා එකක්. මේ ලෝකයේ ඉල්ලන අටලෝ දහම නැමැති තර්ජනයට රිදෙන්නේ නැති බාර ගන්න නැති තැනක් තියෙනවායි කියලා. ඒක පුදුම දෙයක් කියන්නේ අන් අය බුදුන් වහන්සේ හෝ සරියුත් මොගලන් පරම්පරාවන යාතාය උන්වහන්සේලා වෙනුවෙන් හොයාගත්තා. අප වෙනුවෙන් හොයලා දෙන්න බෑ. මොකද අපි කුණු කසල ටිකකින් අපේ නිදානේ වහගෙන තියෙන අපේ කුණු කසල ටික අපි අයින් කරන්න ඕන. එනිසා මේ නිදීනංව පවත්තරන් කියන උදාහරණයෙන් පෙන්වන නිදානය ධර්ම නිදානය. ඔය සම්යම් නිදි තියෙන්නේ නිදි කියන්නේ දාන කියන එකනේ. නමුත් කොයි නිදියක් තිබුණත් ඒකේ සීමා සහිත නමුත් සාමාන්‍යයෙන් බලම අසීමිතයි කියලානේ කියන්නේ. අන්න ඒ වගේ මේ අසීමිත නිදානයක් තියෙන්නේ. ඉතින් ඇයි මේකට පිටුපාලා ගිහින් ඊට උඩින් වෙනත් දුගී ජීවිතයකට අවශ්‍ය පැල්පතක් ඉදි කරගෙන පැල්පතක් කියන නිවසක් කියන එක නෙමෙයි දුකින් ජීවත් වෙන්න අවශ්‍ය කාරණා ටිකක් එකතු කරගෙන දුක් විඳින්නේ. ඒ ටික අයින් කළා දාන්නකෝ. ඒක නේද ලෝභක්කය, දේසක්කය, මෝහක්කය, නිබ්බාණං කියන පදේ ෂේ ප්‍රතිපදාවක් තියෙනවා කියලා පෙන්වන්නේ. අර ඔබ රැස් කරන පුණ්‍ය කර්මය හෝ පාප කර්මය මේ ෂේ ප්‍රතිපදාව තියෙනවද? ෂේ දෙක රැස් කිරීමද? ඔබට තේරෙනවද ඔබ අபிසංකාර ප්‍රතිපදාවක යනවා කියලා?
ෂේ ප්‍රතිපදාව වෙනුවට. අන්න මේ කරුණු පැහැදිලි කරලා දෙන එක. අර බමුණට සරියුත් හාමුදුරුවෝ වර්ධිත තැන් කියලා දීලා කීකරු කරගත්තා වගේ ඔබ මේ කරුණු අසරෙන් කරුණු ධර්මදේශනා වශයෙන් අරගෙන ඔබට ඔබව කීකරු කරගන්න. කුමක්ද ඔබට ලෝකේ තියෙන ප්‍රශ්නේ? ගෙදර හිටියත් ආයතනයට ගියත් කෘෂිකර්මාන්තයට ගියත් ජීවත් වෙන්න මුදල් උපයන්න ගියත් පොඩි අභියෝගයක් තියෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණය වගේ නිරන්තරයෙන් වෙනස් වෙන පරිසරයක් තියෙනවා. ඒ කාලවකවානුවල ඒ පුද්ගලයන්ගේ තීරණ නැත්නම් ඒ අවවැස්ස මේ කාරණා නිසා ලෝකෙ සිදුවෙන සිදුවීම් අපට බලපානවා. ඒ බලපෑම් බවට පත්වන්නේ ඒවා අපි ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා අසයස වශයෙන් බාර ගැනීමෙන්. සිදුවීම් වල එකක්වත් නැහැ. සිදුවීම් පමණයි ඒවා. නමුත් අපි ඉවත්කට දැක්වුවා ප්‍රතිචාරයට අනුව හොඳ ඒවා සමග ඇලෙන්නත් නරක ඒවා සමග ගැටෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. හොඳ ඒවාත් හැමදාම තිබෙන්නේ නැති නිසා අහිමි වෙනකොට ඔබට මේ කරදර එනවා. නරක ඒවා නිරන්තරයෙන් නිර්මාණය වෙන නිසා ඒවත් කරදර එනවා. ඔන්න ඔබට තියෙන අභියෝගය. ඒ පදින් කියනවා නම් ඒකට කියන්නේ අටලෝ දහමේ කම්පාව. ඉතින් ඔබ උත්සාහ කරන්නේ අටලෝ දහම ලෝකෙ සිද්ධ වෙන්න එපා කියලා බැනර් අල්ලගෙන නවත්තන්න හදන එක. තථාගතයන් වහන්සේ වදාරන්නේ අටලෝ දහම ලෝකෙ සිද්ධ වෙයි. ඔබත් ඒකත් එක්ක තිබෙන්නා වූ සිම්පනි නැත්නම් මේකට බැඳීම ලිහිල් කරගන්න. බාර ගැනීම ගණන් ගැනීම වෙනුවට බාර ගන්න නැතුව ගණන් ගන්න නැතුව ඉන්න ඔබ වෙනස් වෙන්න. මම ඕවා බාර ගන්න නැහැ කියන්නේ නෙවෙයි. බාර ගැනීම පුරුදු කරගත්තා. ඒ බාර ගැනීම පුරුදු කරගත්තේ හොඳ ඒවා සමග ඇලීමෙන් නරක ඒවා සමග ගැටීමෙන්. අන්න ඒ නිසා ඔබට මේ කාරණයක් පාසා ඇලීමෙනුත් මම හැදෙනවා ගැටීමෙනුත් මම හැදෙනවා. අදාළ කරුණ ලෝකයේ සිදු වෙනකොට ඔබ ඒවට ඇලෙමින් ගැටෙමින් ප්‍රතිචාර දක්වන අර නටවන්නට කැමති පරිදි නටවන රූකඩයක් බවට පත් වෙනවා. රූකඩේ නිදි කරලා තියෙනකොට නටන්න බෑනේ. නටවන්න තමයි අප්‍රයෝජන ගන්නෙ. ඔබේ කයත් රූකඩයක්. නමුත් අටලෝ දහම නැමැති නටවන්නා විසින් ඔබ ඒවා සිතට අරගෙන ඔබ රූකඩ සංදර්ශනය පෙන්නනවා. නමුත් තථාගතයන් වහන්සේ කියන්නේ පවතින පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. මේ අටලෝ දහම ඔබට තරදෙන බලපෑම් ඇති වෙන්න පුළුවන්. නමුත් කම්පා නොවී ඉන්න පුළුවන් කියලා. සෙලෝ යත අයක ගනෝ වාතේන න සමීරති. ඒකට බැඳුණු ගල් පර්වතයට හුලං හැදුනට මොකුත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ නිന്ദා ප්‍රශංසාවලි කම්පා වෙන්නේ නැතුව ඉන්න කෙනා පඬිතයයි කියලා කියනවා. යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුප්පවාතේපි අසම්පකම්පියෝ. හොඳට පොළොව යටට ඉන්ද්‍රකීලිය නැමැති කණුවක් බැස්සෙව්වහම මොළ පැත්ත ගැඹුරු නිසා උඩින් එන හුලඟට හෙලවෙන්නේ නැහැ. මේ ඔක්කොගෙම කියන්නේ ජීවත් වෙන්න ඕන හැටි නේද? ඔය කියන අකම්පිත ස්වභාවයේ මරණයෙන් එහා පැත්තේද? අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයේද? ජීවිතය තුළ නේද? මෙන්න මේක නේද ඔබ බුදු සමයෙන් ලැබෙන්න ඕන මාර්ගෝපදේශකත්වය. ලබාගත් ජීවිතය තුළ කම්පිත ස්වභාවයේ ඔබ ළඟ තියෙන අඩුපාඩුවක්. ලෝක ස්වභාවය පාලනය කරන්න කාටවත් බෑ. ඒ කෘත්‍රිමව ඇති වෙන යම් යම් ප්‍රශ්න තිබෙනවා කෙටි කාලීනව. නමුත් ඒවා නැතුවම ස්වාභාවිකව පවතින. මේ අටලෝ දහම බාර ගැනීමම දුක බව සහ අටලෝ දහම බාර නොගැනීම නිවීම බව ඔබට තේරුම් ගන්න බැරිද? අනිත් ධර්ම කරුණු ඔස්සේත් අපට එන්න පුළුවන්.
මන්දයත් සුතවත් ආර්ය ශෝකයේ අටලෝ දහමේ බාර නොගෙන අකම්පිත බව නිසා ජාති ජරා අශෝක වලිනුත් මිදෙනවායි කියලා තියෙනවා. සුතවත් අසුත පු탁ජනයා ඒවා බාර අරගෙන ජාති ජරා මරණ වලින් යුක්ත වෙනවායි කියනවා. එහෙනම් අටලෝ දහම නෙමෙයි දුක් ගෙනත් දීලා තියෙන්නේ. ඒක බාර ගන්න පු탁ජනයා දුක හදා ගන්නවා. ඒක බාර ගන්න නැතුව වෙනස් කර ගන්න පුද්ගලයා අටලෝ දහම ලෝකෙ තිබියදී දුකක් නැතුව ඉන්නවා. මේ පරිවර්තන සිතේ වෙන්න ඕන එකක් කරනවා. අටලෝ දහම් පෙරලන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මේක නේද ඔබට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය. ගුරුපදේශකේ දේශය. මට ඕන උනේ අන්න ඒකට පුද්ගලයෙක් පෙන්වන්න නෙමෙයි. මෙන්න මේ ගුරුපදේශය තේරුම් ගන්න. මට ලැබෙන දුරකථන පණිවිඩ වල තියෙනවා ඔබ වහන්සේගේ උපදෙස් නිසා අපි දැන් අවුලක් නැතුව ජීවිතය ගත කරනවායි කියලා කතා කරන 100,000 සංඛ්‍යාත පිරිස්. සහෝදර සහෝදරියන් නඹු සැමියන් විවිධ අය. නයි පොළඟුන් වගේ හිටපු අය. එහෙම නැත්නම් දික්කසාදයට පාර හදමින් හිටපු අය. මේ ජීවිතෙන් වැඩක් නැහැ කියපු අය. ඒ තීරණ ගත්තේ කොතන ඉඳගෙනද? මමයි දෙන්නෙක් ඉඳගෙන. මත දෙකක ඉඳගෙන පු탁ජන පුද්ගලයෝ විදිහට. දැන් ඔවුන්ට අන්න ඒකේ වැරද පෙනලා නිග්ගයවාදී කෙනෙක් හම්බ වෙනවා. ඥානවන්ත. හමු වෙලා ජීවිතේ දුකයි කියලා කියන්න එපා කියලා දෙනවා. මොකද ත්‍රිපිටකයේ කොතනකවත් ජීවිතේ දුකයි කියලා නෑ සමාජයේ වචනයක් තිබුණාට. එනතින් බුදුන් රහතන් වහන්සේලාම තේරම දුකින් ඉන්නේ ඕනනේ ජීවිතේ දුක නම්. උන්වහන්සේලා වාසය කරන්නේ ජයගත්ත බැවින් දුක දිනලා වාසය කරනවා කියලානේ. අන්න ඒ නිසා මේ අපිට අපේ ජීවිතය දුක විසින් ආක්‍රමණය කරනු ලබන්නේ අර හොඳට දොර ජනෙල් වහලා නැතුවම සුලිසොලඟක් ඇවිදින් ගෙට වදිනවා වගේ අපිට මේවා දරා ගැනීමේ ශක්තිය දීලා නැති නිසා ඒවා නිසා අපි අර සුලිසොලඟ ගෙට වදිනවා වගේ අටලෝ දහමට දාලා කාරණා ඔබේ ජීවිත කම්පණය කරනවා. හොඳයි හොඳට දොර ජනෙල් දැම්මොත් ලෝකයේ සුලිසුලන් තිබුණාට ඇතුළට එන්නේ නැහැ. අන්න ඒ වගේ පරිවර්තනීය වෙනසක් නේද මේකේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ සඳහා සම්පූර්ණ ගුරු උපදේශය අද දෙන්න මම කල්පනා කරන්නේ නැහැ. මෙතෙක් දීලා තියෙන දේවලුත් තියෙනවා ඉදිරියටත් හම්බ වෙයි. මේ ගාථාවෙන් පෙන්වන්න හදන නිග්ගයවාදී මේධාවින් සහ නිදින්නාංගව පවත්තාරං කියන එක පෙන්වන්න මට ඕන වුණේ මෙතෙන්දී. ඔබේ ජීවිතේ පරිවර්තනීය වෙනසක් කරගන්න ඕන. ඒ සඳහා ඔබට කිසියම් ආකාරයක තථාගතතුරු පෙන්වන්නා වූ ධර්ම න්‍යායක් භාවිතා කරන්න වෙනවා. අන්නේ ධර්ම න්‍යායදී ඔබ පිළිබඳ විමර්ශනයේදී ඔබ පංචස්කන්ධ පරිහරණය කරන්නෙක් බවට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ පරිහරණය පංචස්කන්ධය නිත්‍ය සුඛාත්ම සංකල්පයටදී පංච උපාදානස්කන්ධ බවට පත් කරගෙන මේ වදයටපත් වෙලා ඉන්න බව නිදානෙන් ඈතට වෙලා ඉන්න බව තේරෙනවා ඇති. ලෝකෙ දුක් ගෙනත් දෙන්නේ නැති බව සහ පංචස්කන්ධයේ ආත්මය නම් වූ මිත්‍යා දෘෂ්ටිය ඔබට දුක් ගෙනත් දෙන බව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඔන්න ගුරු උපදේශය. දැන් පෙන්වා දෙනවා. ජීවිතය දුකයි නෙමෙයි මෙන්න මේ කාරණාත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගිහින් තමයි ඒවා ඒ මොහොතට ස්පර්ශ වුණාට මොහොතකින් නැති වී යනවා. ඒ නිසා ඇලෙන්න ගැටෙන්න කාරණයක් නැහැ. නැවත නැවතත් ස්පර්ශ වෙයි හඳුනා ගන්නව ඇරුණාම ඒවයින් ලබන ආස්වාදනීය මොහොතක සුවයට වඩා ඒවයි ඇති වෙන කම්පණයට එහා ගිය ඒබඳු ආස්වාදනීය තත්වයකුත් නොවන ඊට වඩා හොඳ සුන්දර සුවයකුත් ඇති. නැතිවීමෙන් දුකටපත් වීමකුත් නැති. ලැබීමෙන් උදම් වීමකුත් නැති. ඔන්චිල්ලාව දෙපසට පැදවෙන්නාසේ කම්පිත ස්වභාවයකුත් නැති. හැම එකකදීම නොසෙල්ලන පර්වතයක්සේ අකම්පිතව ඉන්නට පුළුවන් ඔබට හිමි උරුමයක් තියෙනවා. එතෙන් වෙලා ජීවත් වෙන්නකෝ. එතෙන් වෙලා ජීවත් වෙලා බලන්නකෝ කොහොමද ලෝකේ හැටි කියලා. එතකොට මේ සුලිසුලගෙන නැමැති මාර්ථය විසින් ඇති කරන කම්පනය වගේ ඔබ බාහිර කම්පනයට ඔරොත්තු දෙන්නේ නැති යටත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙලා නේද මේ රූකඩ නැටුම් සම්දර්ශන ඉදිරිපත් කරන්න කියලා තේරෙනව නේද?
ඒ මෝඩකම හදාගත්තාම මෙතනම නේද මේ නිදිය තියෙන්නේ. අන්නේ නිදිය බාරා ගන්නවට කියනවා සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීමටපත් වෙනවායි කියලා. ජීවිතය තුළ ලබා ගත්තොත් නිවිලා ඉන්නවායි කියලා කියනවා. එතකොට මොනවද ෂේ වෙන්න ඕන? අන්න ඒවා වැඩෙන පාරේ යන්නේ නැතුව ඒවා ෂේ කරන ප්‍රතිපදාවක යන්න ඕන. මේක තමයි මේ කල්යාණ මිත්‍ර මාර්ගෝපදේශකත්වය. නිවන් නිදානයක් පෙන්වන්නසේ. ඒ ක්‍රියාමාර්ගවල යම් යම් ආකාරයේ සිහිය නැතිකමින් ද්වේෂසහගත, ලෝභසහගත, මොහසහ තීරණ ගන්නවා නම් ඒ තීරණ වල තරමට යම් කිසි ගැරහීමක්, නිඳා කිරීමක් නෙමෙයි, අපහාස කිරීමක් නෙමෙයි. ඒවා පෙන්වා දීමක් සිදු වෙන්න ඕන. ඒකටයි ගුරුවරයෙක් ඕන වෙන්නේ. මොකද වැරදි පාරක යන්න පුළුවන් හරි මුවාවෙන්. මුහුණුවර යහපත් වුණාට ඇතුළතින් බලපුවම ආත්මාර්ථයක් නැත්නම් ධර්මයෙන් පිට යාමක් වෙන්න පුළුවනි. ආධුනිකයින්ට තේරෙන්නේ නැති කාරණා ඒක තමයි. ඉතින් මේවා පිළිබඳ මේ මොහොතට කතා කරන්න කාලේ නෑ, අපේ කාලය අවසන් වෙගෙන යන්නේ. එබැවින් මෙන්න මේ ධම්මපදයේ හෙවත් නිවන් මඟ නම් වූ නිදාන ග්‍රන්ථයේ සඳහන් උපදේශ භාවිතා කරමින් අදාළ ජීවිතයේ පිරිපුන් ජීවිතයක් බවට පත් කරගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට අවශ්‍ය අවබෝධය ලබන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං